right. Arjay. Right. Cisco Enterprise Network Functions Virtualization. එතකොට EVN එකේ තියෙන මේ benefits තමයි මේක මම දෙන්නේ. මේ benefits ටික ලියා ගන්න Cisco ලගේ network එකේ ඇතිවන benefits. ලියලා ඉවරයිද? Oh, sorry. ඉවරයිද? තාම තියෙනවද? Oh, you're right. ඊට පස්සේ ලියා ගන්න Cisco ENFB solution architecture. එතන මම මේක දාන්නම්.
ඔක ලියාගෙන අපිට බ්‍රේක් එකක් ගමු. මහන්සියද? හරියා කමන්න ගමු. මට වැඩි ගියේ. මොකක්ද? මොකද්ද? ලියලි ඉවරලා ගමු වල. ලියලි ඉවරලා ගමු. ඔයාලා මහන්සිය නම් දැන් ගන්න කමන්න. අනවලන්නේ ඔක ලියලා මම. ආශලි. හරි එහෙනම් බ්‍රේක් එකක් ගන්න. බ්‍රේක් ගන්නවා. right මේක ලියා ගන්න. management and orchestration. management orchestrations කියන්නේ අපි Cisco DNA center එක බැලුවා නේද? අන්න ඕකේ තියෙන ඉන්ටර්ෆේස් එකට තමයි අපි කියන්නේ management orchestrations කියලා කියන්නේ. ඒ කියන්නේ management device එකට තමයි අපි කියන්නේ orchestrations කියලා. right එතකොට ඒකේ profiles network profile වල include වෙන දේවල් තමයි මේකේ මම සඳහන් කරන්නේ network profile එකේ හදන දේවල්. right ඊළඟට network profile කියලා network profile එකේ තියෙන concept තුනක් තමයි මෙතන දාලා තියෙන්නේ. මතකයි නේද DNA center එකේ network profile කියලා එකක් තියෙනවා. අනේ profile එකේ ඇතුළත තියෙන content එක තමයි මෙතන දාලා තියෙන්නේ. හරි සර්.
ఒకడు కాటు ఈగరంట కదా పేసేం కొంచెం right ඊට පස්සේ ලියා ගන්න virtual network functions and applications දැන් මේක යන්නේ Cisco ලගේ virtual network තමයි යා Cisco DNS center එකේ යටතේ තියෙන ඒවා right මෙන්න මේ ටික ලියා ගන්න Cisco ලගේ VNF include කරන දේවල් එහෙම නැත්නම් include කරලා තියෙන දේවල් දැන් මේ Cisco ලා virtual routers ISR route එක දාලා තියෙනවා ASA route එක virtually දාලා තියෙනවා Cisco ලගේ next gen firewall එක දාලා තියෙනවා virtual කියන්නේ අර මං කිව්වේ pfSense වගේ OS තියෙනවා ඔයාලට machine එකේ install කරගන්න පුළුවන් එහෙම නැත්නම් cloud base කරලා තියෙනවා මෙයාලගේ devices ඉතින් රග්ගා ලියා ගන්න කරයිද ඔයාලා අනිත් කට්ටිය මියුට් කරගන්න නැත්නම් මේ දැන් YouTube වල වීඩියෝස් දානකොටත් ඉරිටේට් වෙයි අනිත් කට්ටියට අහන්න ඉන්න අවශ්‍ය කරන විතර වෙලාවක් විතර කතා කරා හරි සර් ඉවරයි සර් කරයිද ඊට පස්සේ අනිත් කට්ටිය third party කට්ටිය පාවිච්චි කරන VNF එක ඒ ටිකත් ලියා ගන්න දැන් අපි බැලුවේ Cisco එකේ විතරයිනේ මේ ටික ලියා ගන්න එක්සෑම් එකේ මේ ප්‍රශ්න බොහෝ දුරට අහනවා Thousand Eyes කියන company Fortinet Palo Alto Infovista Cetera Windows Server Linux Server මෙන්න මේවා virtual machines වලට දානවා
හරිද ඊට පස්සේ අනිත් එක ලියා ගන්න network function virtualization infrastructure softwares හරි අපි බැලුවේ hardware devices නේද දැන් මේවා software වර්ග කීපයක් network functions තියෙන virtualization softwares right ඒක ලියලා ඉවරයිද ඔව් සර්. right මෙන්න මේ ටික මේක ලියා ඇඳ ගන්න ඊට පස්සේ පල්ලෙහා තව එකක් තියෙනවා මම ඒක ස්ක්‍රෝල් කරන්න ඔයාලා ඉවර වුණාන් පස්සේ හරි සර් පන්නන්න. හරි right
හරි සර් නෑ. හරි. අනිත් කට්ටිය වරද? right. right. virtualization එක එච්චරයි. right. ඊට පස්සේ අපි අපේ content එකට තියෙන්නේ VRF කරන්න ඕන. GRE අවශ්‍යද? GRE coding අවශ්‍යද? tunnel එක. කෝඩින් එක දෙන්න මතකයි කරන ඉතින් අවුලක් නෑ. අවුලක් නැහැ නේ. shape. හරි. එහෙනම් අපි ඊළඟට IPsec එක බලමු. හ්ම්. හරි. ලියා ගන්න IPsec fundamental. right. IPsec කියන්නේ මොකද්ද? IPC කරන්න නැගල දන්නේ. මොකද්ද? පැහැදිලි නැහැ. IPsec කියන්නේ මොකද්ද? IPsec එකක් කියලා කියන්නේ source එකේ ඉඳලා මොකද්ද? ප්‍රොටෝකෝල් එකක්ද? නෑ 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 source එකේ ඉඳලා destination එකට පැකට් එකක් යනකොට සාමාන්‍යයෙන් tunnel එකෙන් යනකොට එයා clear text විදිහට තමයි යන්නේ. දැන් GRE tunnel එක ගත්තොත් GRE tunnel එකකින් යනකොට එයා clear text විදිහට තමයි යන්නේ. එතකොට මේ clear text එක encrypt කරන එක තමයි IPsec කියලා කියන්නේ. හරිද? එතකොට මේක encryption format එකක් තමයි IPsec කියලා කියන්නේ. MD5 ඒ වගේ encryption tunnel encryption එකක් තමයි IPsec කියලා කියන්නේ. හරි? ඒක GRE විතරක් නෙමෙයි VPN ඔය හැම එකකටම tunnel එකකට පාවිච්චි කරන encryption method එකක්. හරිනේ? मेरी लिया गन
ලියලා ඉවරද? ඔව් සර් ඒක. reply direction කියන එකත් ලියාගත්තද? ඔව්. නෑ ඒක නෑ. හරි. reply direction කියන එකත් ලියා ගන්න. right. මම මේ තුන explain කරන්නම් ඔයාලට. මම මෙතනම explain කරන්නම් මට ලේසි. හරි සර් ලියන් ඉවරයි. හරි මම මේ හතර පොඩ්ඩක් explain කරන්නම් ඔයාලට එතකොට idea එකක් ගන්න පුළුවන් වෙයි. මම මෙතනම explain කරන්නම්. වැඩි ලේසි. හරි. එතකොට දැන් peer authentications කියන්නේ මොකද්ද? authentications කියන්නේ මොකද්ද? දැන් අපි කියමු source එකේ ඉඳලා destination එකකට යවනවා tunnel එකක්. හරිද? මෙන්න මේ tunnel එකේ ඉඳලා දැන් අපිට tunnel කියන්නේ virtual එකක් නේ. physical link එකක් නෙමෙයිනේ. හරිද? මෙන්න මේ tunnel එක අපිට පුළුවන් දැන් මේ destination එක IP address එක අපි කියමු 1.100 කියලා මොකක් හරි public IP address එකක්. මේකේ 1.50 කියලා තියෙන්නේ IP address එක. හරි? එතකොට දැන් මේ 1.50 කියන IP address එකේ ඉඳලා 1.100 එකට tunnel එකක් හදලා තියෙනවා. දැන් middle එක්කෙනෙක්ට පුළුවන් එයාව destination කරවන්න. හරි? දැන් මෙයාට මොකද්ද කරන්නේ? මෙතන ඉඳලා DDoS attack එකක් යවනවා. හරිද? දන්නව නේද DDoS attack කියන්නේ? DDoS attack එකක් කියලා කියන්නේ මෙයාට acknowledgement packet multiple request යවනවා. request යවුවන් පස්සේ මෙන්න මේ destination device එක එහෙම නැත්නම් route එක freeze වෙනවා. freeze වුණායින් පස්සේ මෙන්න මේ 1.100 කියන IP address එක down වෙනවා. හරි? public IP address එක down වුණා. down වෙනවා කියන්නේ පොඩි වෙලාවක මෙයා hang වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් idle වෙනවා. හරි? එතකොට idle වුණායින් පස්සේ දැන් මෙයාගේ original IP address එක අපි ගමු 2.35 කියලා. හරි? මෙයා මොනවද කරන්නේ මේ 2.35 එක වෙනුවට මෙයා පාවිච්චි කරනවා loop back IP address එකක්. එහෙම නැත්නම් මේක IP address එක උඩින් දානවා. හරි? 1.100 කියලා මෙයාගේ IP address එක මෙයා දානවා. හරි. දැන් tunnel එක හැදෙන්නේ කොහෙටද? tunnel එක මෙතනට නේද හැදෙන්නේ? right. මෙතන tunnel එක automated විදිහට හැදෙනවා. හරි? ඔයාලා මතකයි නේද GRE වල source IP address එකයි destination IP address එකයි තිබ්බනම් tunnel එකක් හදාගන්න පුළුවන් දන්නව නේද? right. එතකොට මේක මොකක්ද insecure network එකක් විදිහට වෙපත් වෙනවා. ඒතර IPsec එකෙන් කරන්නේ මේ tunnel එක හදනකොට මෙයා authenticate කරනවා. මේ exact පුද්ගලයාද කියලා authenticate කරනවා. authenticate කරනවා කියන්නේ username password එකක් දීලා මෙයා authenticate කරනවා. හරි? ඒතර digital certificate එකක් දෙනවා. pre-shared key දැන් key ID කියලා තියෙනවා, IPsec ID කියලා තියෙනවා. ඒ වගේ IDs generate කරනවා. එතකොට මේකේ ID එක අපි දාන්න කියමු 1 2 3 කියලා. මෙතන ID කිසිම දෙයක් නැත්තම් drop වෙනවා. හරි? ඒ වගේ මෙතනට digital certificate එකක් දීලා තියෙනවා. අර දන්නවනේ website වල lock එකක් වගේ ඉන්නේ SSL certifications කියලා. ඒ වගේ මෙතනට දෙනවා TLS certification කියලා. TLS certification කියන්නේ transport layer certifications කියලා කියන්නේ website එකේ දෙන්නේවා SSL certification. අර lock එකක් විදිහට තියෙන්නේ අන්න ඒකට කියන්නේ අපි SSL certifications කියලා. SSL certification නෙමෙයි tunnel එකකට දෙන්නේ TLS certification. TLS certification එකේ තියෙන informations මෙතන නැත්තම් tunnel එක automatically down වෙනවා. හරි? ඒතර මේ pre authentications කරන්න ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් key එකක් use කරනවා මොකක් හරි 1 2 3 4 5 හරි මොකක් හරි keys ටිකක් use කරනවා. ඒ නැත්තම් digital certification එකක් use කරනවා. digital certification එක බොහෝ දුරට use කරන්නේ VPN concentrator කියන device එකෙන්
PSK එක යූස් කරන්නේ රවුටර් හෝ ෆයර්වෝල්ස් වලින්. ක්ලියර්ද? පැහැදිලිද? ඊට පස්සේ data confidentiality කියලා කියන්නේ data එක සාමාන්‍යයෙන් clear text password එකකින් තමයි යන්නේ. හැම වෙලාවෙම data එකක් clear වෙලා තමයි යන්නේ. මම මේ කට් කරලා ඉන්නම්. හරි. දැන් මෙතනදී data එකක් සාමාන්‍ය හැම වෙලාවෙම clear text password එකක තමයි යන්නේ. එතකොට මෙන්න මේ clear text password එකක් යනකොට එයාට පුළුවන් ද බලන්න ඒක view කරලා බලන්න පුළුවන් ද hacker කෙනෙක්ට. එහෙම නැත්නම් man in the middle කෙනෙක්ට පුළුවන් ද hack කරලා ගන්න. එහෙම නැත්නම් view කරන්න පුළුවන් ද ඒකේ තියෙන informations මොකක්ද කියලා. clear text නම් පුළුවන්. පුළුවන්. අනිවාර්යෙන් clear text නම් පුළුවන්. දැන් අර මම මතක ඇති මම ක්ලාස් එකේ ඉන්න වෙලාවේ සමහර Wiresharks වලින් ඇනලයිස් කරලා පෙන්නනවා telnet sessions එහෙම ඒකේ තියෙන show commands එහෙම Wiresharks වලින් channel clear text එකෙන් පෙන්නනවානේ. ඒව තමයි අපි කියන්නේ clear text කියලා. එතකොට මේ clear text අපිට බලන්න පුළුවන්. ඔයා යන websites මොනවාද? ඔයා පාවිච්චි කරන images මොනවාද? ඔයා බලපු දේ මොනවාද? හැම එකක්ම අපිට plain text එකක් විදිහට ගන්න පුළුවන් Wireshark analyzation එකක් කරලා. හරි. එතකොට penetrations කරන්න හොඳම software එකක් අපිට Wireshark එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ Kali Linux OS එක අපිට penetrate කරලා ගන්න පුළුවන්. ඒකේ තියෙන open port numbers අරගෙන අපිට බලන්න පුළුවන් ඔයා පාවිච්චි කරන machine එකේ ඔයා මොන වගේ websites වලටද ගියේ මොන වගේ දේවල්ද කරන්නේ ඔයාගේ data ටික මොකද්ද අනේ වගේ හැම දෙයක්ම clear text ගන්න පුළුවන්. හරි එතකොට tunnel එක සාමාන්‍යයෙන් tunnel එකකින් යන data ටික හැම වෙලාවම clear text විදිහට තමයි යන්නේ. එතකොට මේ clear text එක encrypt කරන එක තමයි අපි කියන්නේ data confidentiality කියලා. clearද? ඒතර encryption method එක තමයි DES 3DES කියන එක. එතකොට මෙන්න මේ දෙක Cisco වල recommend කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ AES කියන එක තමයි පාවිච්චි කරන්නේ. clearද? right. ඊට පස්සේ data integrity කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් data එකක් එහාට මෙහාට ට්‍රාන්ස්ෆර් වෙද්දි ඒ data එකේ copy එකක් ගන්න පුළුවන්. හරි. දැන් මේ data එක අපි කියමු දැන් මේක clear text නෙමෙයි. මෙයා encrypted version එකේ තියෙන්නේ. හරි. encrypted version එකේ තිබ්බට එයාව අරගෙන මෙයා මොකක් කරන්න පුළුවන්ද? de-encrypt කරන්න පුළුවන්. ඕනම websites වලින් අපිට MD5 format එකේ තියෙනවා නම් එයාව de-encrypt කරන්න පුළුවන්. AES එකේ තියෙනවා de-encrypt කරන්න පුළුවන්. හරිද? මෙන්න මේකට external layer එකක්. දැන් මේ encrypt වෙලා තියෙන data එකකට තවත් hash algorithm එකක් අපි පාවිච්චි කරනවා. හරි hash algorithm කියලා කියන්නේ de-encrypt කරන්න බැරි විදිහට. දැන් අපි උදාහරණයක් කියමු. මෙහෙම දෙයක්. දැන් අපි කියමු මෙතන මේ Cisco කියලා එකක් තියෙනවා clear text password එකක්. හරි Cisco කියලා password එකක් තියෙනවා. මෙන්න මේකේ de-encryption මේ encryption format එක අපි කියමු 123 කියලා මම example එකක් දෙන්නේ. මෙන්න මේ 123 කියන format එක encryption version එකක් කියලා හිතාගමු. හරි. මේ encryption version එක මෙයා encrypt කරපු විදිහටම de-encrypt කරොත් අනිත් පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් Cisco කියන එක තියෙනවා කියලා නේද? right. මේ encrypted කරපු version එක මතක තියාගන්න මම 1 2 3 කියලා නෙමෙයි encryption වල එන්නේ hash algorithm ඕක ගොඩක් එනවා symbols ඒ වගේ දේවල් එනවා. මෙයා encrypted version එකම ආයේ hash algorithm එකක් HMAC එකක් add කරනවා. HMAC එකක් කියලා කියන්නේ මේකට තව secure එකක් add කරනවා. හරි. මෙන්න මෙයා වෙනත් format එකකට යන්නේ. අපි උදාහරණයක් කියමු 1 2 3 නෙමෙයි. මෙයා යන්නේ L ඊට පස්සේ question mark එකක් ඊට පස්සේ hash symbol එකක් ඊට පස්සේ 35 මොකක් හරි මේ විදිහට. හරි. එතකොට මෙන්න මෙයාව කවුරු හරි අරගත්තොත් මෙයාව de-encrypt කරොත් හරි de-encrypt කරොත් හරියට හරි clear text එකක් හම්බ වෙනවද? ඇයි clear text password එක encrypt වෙලා ආයේ ඒක hash algorithm එකක් විදිහට මාරු වෙලා තියෙනවා. ඒතකොට මෙයාව directly de-encrypt කරොත් de-encrypt වෙනවද? නෑ. එතකොට එයාව hash mac එකෙන් එයාව revert කරලා එතනිනුත් එයාව de-encrypt කරොත් විතරයි ඔයාලට clear text එක හම්බෙන්නේ. හරි. ඒක කරන්න අමාරුයි ඕනම කෙනෙක්ට. හරි. ඒක මතක තියාගන්න. ඒතකොට hash mac එකක් කියලා කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ඔයාගේ data එක copy කරනවා නම් copy කරනවා කියන්නේ ඒක encrypted version එක අරගෙන එයාට de-encrypt කරන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. හරි. එතකොට ඒ de-encrypt version එක
වෙනත් කෙනෙක්ට අරගත්ත නම් ඒක මෙ කරන්න පුළන් උදහට ගත්තොත් ද මම සිස්කෝ පැකට් රේස එක මංගාව තිබ්බොත් මවල්ට පෙන්න්නම් මංගා තියෙන පැකට් රේස එක මම මේ රවුට ඒක දාන්නම් පාස්වඩ් එකක් MD5 ෆෝමට් MD7 ෆෝමට් එකක් නිකං පාස්වඩ් අදදාලා මං ඒක ඩීන් ක්‍රිප් කරල පෙන්න්නම් පොඩ්ඩ එන්න මම ගෙස් ලොගින් එනවා ඉක්මට මම කුයික් සුච්ච අද්දා ගන්න දාලිවර වෙලා රයිට් මගේ ස්ක්‍රීන් එක පේනවත් දන්න යාලට පේනත් නෑ සර්. පේන්නේ. දැන් දැන් පේනවා. පේනනේ හරි එතකොට දැන් මේක මේ ස්විච් එකක් අරගත්තා මම මේකේ quick command එකක් දෙනවා configure terminal enable password 123 හරි ඊට පස්සේ enable secret 456 හරි service password encryption හරි මේක දුන්නා ඊට පස්සේ show run කියන command එක දුන්නා බලන්න මෙතන encryption format දෙකක් තියෙන මේක MD5 MD7 කියලා format වර්ග දෙක මම MD7 කියන encryption එකේ encrypt code එක අරගන්නවා අරගත්තා අරගෙන මම මෙතන paste කරනවා Cisco එකේ cracking password මේකක් තියෙනවා track the password පේනවද password එක direct එනවා හරි ඒ වගේම මේ මම MD5 format එකත් අරගන්නවා හරි ඒක අරගෙන ඒක මං ක්‍රැක් කරනවා ඒක පොඩි වෙලාවක් අයියා ඒකට දෙන්නේ brute force කියලා ඇටැක් එකක් කියලා දෙන්නේ ඒ brute force ඇටැක් එක වෙලා යනවා පොඩ්ඩක් MD7 ෆෝමට් එක මේ එච්චර වෙලා යන්නේ නැහැ MD5 එකට වෙලාවක් ගන්නවා හරි ඕකේ decryption format එක එන්නේ නැත්තේ අයියේ අක්කර මම මිස් කරාද ඒ කියන්නේ මාකරි මිස් මැච් වල ඉවෙන්ට් සාමාන්‍යයෙන් ඔක decrypt වෙනවා MD5 එක
initial text contents මම දන්නේ ඇයි ඕක වෙන්නේ නැත්තේ කියලා සාමාන්‍යයෙන් මම මොකද දුන්නේ 456 නේ perfect. මේක තමයි හරි එන්ක්‍රිප්ෂන් මෙතඩ් එක MD5 එකේ Cisco ලත් hash algorithm එකක් පාවිච්චි කරනවා මම හිතන්නේ ඒකට ඒකයි අර decrypt වෙන්නේ නැත්තේ හරි MD5 එකත් එන්ක්‍රිප්ට් කරන්න පුළුවන් මේකට ටයිම් වේස්ට් කරනවට වඩා හරි මම තියාගන්න මෙන්න මේ දෙක එන්ක්‍රිප්ට් කරන්න පුළුවන් ඒ දන්නේ මේක වෙන්නේ නැත්තේ හරිද එතකොට දැන් මේක secure නෑනේ නේද අන්න ඒකට තමයි hash algorithm කියන concept එක අපි පාවිච්චි කරන්නේ හරි ඒතර Cisco devices වල දැන් නම් hash algorithm උත් පාවිච්චි කරනවා හරි දැන් කලින් පාවිච්චි කරේ නැති වුණාට දැන් Cisco ලා පාවිච්චි කරනවා හරි ඒකයි අපි පාවිච්චි කරන්නේ මේ data integrity කියන concept එක කොපියක් අරගත්තත් එයාට de-encrypt කරන්න බැරි විදිහට ඒතර replay detected කියලා කියන්නේ VPN වල සාමාන්‍යයෙන් අර මේ tunnel එක හදා ගන්නකොට මොකද්ද ඒ tunnel එකේ කැප්චර් කරගන්න පුළුවන් ට්‍රැෆික් කැප්චර් කරගන්න පුළුවන් හරි කැප්චර් කරගන්න එක සීක්වන්ස් නම්බරකින් මෙව කරගන්න එක තමයි ඩිටෙක්ටඩ් කියලා කියන්නේ. එතකොට එයාට රීඩ් ඔන්ලි මෝඩ් එකේ තිබ්බත් එයාට බලන්න පුළුවන් නේ. හරිද? එතකොට පැකට් එක කැප්චර් නොවි බලා ගන්න එක තමයි මේ රීප්ලේ ඩිටෙක්ෂන්ස් කියලා කියන්නේ. ක්ලියර්ද? right. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් අපි deeply බලනවා මේ security types ටික authentication header and encapsulation security payload කියලා වර්ග දෙකක් තියෙනවා. අපි ඒ දෙක ගැන කතා කරමු next week. හරිද? ඒකේ headers කොහොමද set වෙන්නේ? ඒක කොහොමද traverse වෙන්නේ? ඒ ටික අපි බලමු. හරි? මම අද session එක ඉවර කරනවා. right. මේ මට පොඩි time එකක් දෙන්න last week video එකත් මම upload කරේ නෑ. මම බොහෝ දුරට හෙටවත් මම අප්ලෝඩ් කරන්න try එකක් දෙන්න මේ දවස් ටිකෙන් පොඩ්ඩක් busy. හරි. හරි. Okay. Thank you. Okay, thank you. Good night. Good night.